समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं निराजस् सुनन्तु सगमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स प्रेमतो जायते शोको प्रेमतो जायते भयं प्रेमतो विप्मुक्तस्स नत्ति शोको कुतो भयं සදහවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වතුනි පින්වතියනි පින්වත් සියලු දෙනාම මේ වෙලාව තුල බලාපොරොත්තු වන්නේ YouTube නාලිකාව ඔස්සේ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ උතුම් වූ ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. අද මේ උතුම් සඳහම් දියධාරා ධර්ම දේශනාවේ පින්බර දායකත්වය හොබවනු ලබන්නේ අපේ කල්යාණ මිත්‍ර චින්තක සංජීව ගණේගොඩ මැතිතුමාත් ඒ වගේම නාලිකා ගණේගොඩ මැතිණියත් එකතු වෙලා ඒ දුවා දරුවන් සියලු දෙනාම එකතු කොටගෙන මේ උතුම් දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබනවා. විශේෂයෙන් මේ උතුම් පින්කමේ ප්‍රධානතම අරමුණ බවට පත් වෙන්නේ අපේ HHCO හෙල්මට් නිෂ්පාදන ආයතනයේ අධිපති ධූරයේ දරන චින්තක සංජීව ගණේගොඩ මැතිතුමා සහ නාලිකා ගණේගොඩ මැතිණිය විවාහ ජීවිතයට එළඹිලා වසර 20ක් සම්පූර්ණ වන අද දිනේදී ඒ සියලු දෙනාගේ ජීවිතවලට බුද්ධ ආදී තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම තමන්ගේ දුවා දරුවන් වෙන මනින්දු සකින්දු රසින්දු කියන මේ පුතුණුවන් තිදෙනාටත් බුද්ධ ආදී තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්ම දානමය
පුණ්‍ය කර්මයේ සිදු කරනවා. ඒ වගේම ඒ පවුල් වලින් නමින් මිය පරලොව යන්නට යෙදුන පින්වත් සිරු දෙනාට පින්පෙත් අනුමෝදන් කිරීමත් ජීවත්ව සිටින සිරු දෙනාට සෙත සාන්තිය ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පින්කමේ අරමුණු බවට පත් වෙනවා. එමෙන්ම HCO හෙල්මට් නිෂ්පාදන ආයතනයේ සේවයේ නිරතුව සිටින ඒ සේවක සේවිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සිරු දෙනාට ආශිර්වාද කිරීමත් මේ වන විට ලෝකයේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා සිටින සියලුම දෙනාට බුද්ධ ආදී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් මිය පරලොව යන්නට යෙදුන සිරු දෙනාට පින්පෙත් අනුමෝදන් කිරීමත් මේ උතුම් පින්කමේ අරමුණු බවට පත් වෙනවා. එමෙන්ම මේ වන විට අපේ රටේ ස්වභාවික විපත්වලට ගොදුරු වෙලා සිටින පින්වත් සිරු දෙනාට ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පින්කමේ අරමුණු බවට පත් කරගෙන මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අරමුණු පෙරදරි කරගෙන සිදු කරනු ලබන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න දහම් සභාවට එකතු වන්නට යෙදුන පින්වත් ඔබට මේ දේශනා කරන ලබන උතුම් දේශනාව තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්න පිටුහලක් වේවි. එනිසා මේ දහම් සභාවට එකතු වෙලා ඉන්න මගේ රත්තරන් අම්මලා අප්පච්චිලාට ඒ වගේම කල්යාණ මිතුරු මිතුරියන්ට මේ උතුම් දේශනාව සංසාරයේ නැමැති මහා සාගරයෙන් ජීවිතයේ නැමැති නෞකාව නිවැරදි දිශාවට පදවගෙන යන්න උතුම් පිටුහලක් බවට පත් වේවි. ගිනි ගහන මහ පොළවට ඇදහෙලන දිය බිඳුවක් මෙන් පින්වත් ඔබේ ජීවිතයට මේ උතුම් දේශනාව දහම් වැස්සක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව හදවත් තුල ඇති කරගෙන මේ උතුම් දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ පින්වන්ත අම්මලා අප්පච්චිලා ඇතුළු කොට ඇති පින්වත් සිරු දෙනාට මා දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ උතුම් වැදගත් සූත්‍ර දේශනාවක්. විශේෂයෙන් මේ උතුම් සූත්‍රය අද මේ දේශනාවට මාතෘකා කරගන්නට මා කල්පනා කළේ අපේ කල්යාණ මිත්‍ර චින්තක ගණේගොඩ මෙතිතුමත් ඒ වගේම නාලිකා ගණේගොඩ මෙතිනියත් මූලික කරගෙන ඔවුන්ගේ යුග ජීවිතයට වසර 20ක් සම්පූර්ණ නිමිති කරගෙන තමයි මේ සූත්‍රයත් මාද තෝරගන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මේ පින්වත් සිරු දෙනාටම දේශනා කරන්නේ ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම තමයි නකුල මාතා සූත්‍රය. නැතිනම් නකුල පිතු සූත්‍රය කියලා හඳුන්වන්නට පුළුවන්. එනිසා පින්තුනි මගේ බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුල උන්වහන්සේ විසින් සාවන් වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුන ධර්මස්කන්ධය 84000ක් තියෙනවා. මේ 84000 ධර්මස්කන්ධේ තමයි අපේ ජීවිතේ පුරාවටම අපි ආන්නේ, අපි ඉගෙන ගන්නෙ. පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ අපි ජීවිතය යහපත් කරන්න. සංසාරේ දුක් විඳින අපි වගේ අහිංසක මිනිසුන් මේ භයංකාර සංසාර ගමනෙන් එතර කරන්න. උන්වහන්සේගේ බෞද්ධ දර්ශනය තුල 84000 ධර්මස්කන්ධයෙන් 82000ම දේශනා කළේ මගේ බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ අපි හඳුන්වනවා බුද්ධ භාෂිතය කියලා. 84000න්
මගේ බුදුහාමුදුරුවෝ 82000ක් දේශනා කළා. ඒ බුද්ධ භාෂිතේ නම් වෙනවා. ඉතුරු 2000 රහතන් වහන්සේලා මහා සංඝරත්නය දේශනා කළා. ඒ ශ්‍රාවක භාෂිතේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මේ බුද්ධ භාෂිතයයි ශ්‍රාවක භාෂිතයයි එකතු වුණාට පස්සේ එය 84000ක් ධර්මස්කන්ධයක් බවට පත් වෙනවා. ස්කන්ධ කියන්නේ ගොඩවල්. ගොඩවල් හැටියට 84000ක් මේ බෞද්ධ දර්ශනය තුල ධර්මය අපිට උගන්වනවා. මේක ලියවිලා තියෙන එකට අපි හඳුන්වනවා ත්‍රිපිටකය කියලා. ත්‍රිපිටකය කියලා කියන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මෙන්න මේ ත්‍රිපිටකයේ තුල තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල උගන්වන මේ ධර්මයේ තියෙන්නේ. සූත්‍ර පිටකයත් කොටස් 5කට බෙදෙනවා. අපි ජීවිතේ ඉගෙන ගන්න ඔබ අහලා තියෙන හැම සූත්‍ර දේශනාවක්ම තියෙන්නේ සූත්‍ර පිටකේ. අපිට කොරෝනා කාලේ උදේ ඉඳන් රැ වෙනකන් ඇහුණු රතන සූත්‍රය, අපි දන්න මහා මංගල සූත්‍රය, අපි දන්න කරණීය මෙත්ත සූත්‍රය. අම්මා කෙනෙක් දරුවෙක් ප්‍රසූත කරනකොට ඒ අම්මට කුසේන දරු පැටියට ආශිර්වාද කරලා දේශනා කරන සූත්‍ර වෙන අඟුලිමාල සූත්‍රය ඇතුළු කොට ඇති සූත්‍ර තියෙන්නේ සූත්‍ර පිටකේ. සූත්‍ර පිටකේ කොටස් 5කට බෙදෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය. කොටස් 5යි. එනිසා අද මා ඔබට කියලා දෙන මේ උතුම් සූත්‍ර දේශනාව නකුල පිතු සූත්‍රය තියෙන සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ. නිසා මේ නකුල පිතු සූත්‍ර කීපයක් මේ සූත්‍ර පිටකයේ තුල කතා කරනවා. ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා. මම ඒක මේ ධර්ම දේශනාව ඉස්සරහට පැහැදිලි කරන්න. බෞද්ධ සාහිත්‍යයේ අපිට හම්බ වෙන ලස්සනම යුග ජීවිතයක් ගත කරපු දෙදෙනෙක් තමයි නකුල මාතා සහ නකුල පිතා. මේ දෙන්නගේ ජීවිතේ හරි ලස්සනයි. යුග ජීවිතයක් ගත කරපු මේ දෙන්නා මේ බෞද්ධ සාහිත්‍යයේ ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කරපු දෙන්නෙක් බවට අපිට හඳුන්වන්න පුළුවන්. මම හිතනවා අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ ලබන අපේ ගණේගොඩ මැතිතුමාත් ඒ වගේම මෙතනියත් ඊටමත් ආදර්ශමත් සම්පන්න ජීවිතයක් ගත කරන්නේ. අවුරුදු 20ක් සම්පූර්ණ තමන්ගේ යුග ජීවිතේ බුද්ධ ආදී තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ මේ උතුම් පින්කම් සිදු කරනවා. අපි දන්නවා එම මැතිතුමා සහ එම මැතිනිය තමන්ගේ ජීවිතේ පුදුමාකාර විදිහට පින් දහම් කළා තියෙනවා. සෑම වසරකම අද දිනේදී මෙවැනි උතුම් පින්කම් කරනවා. ඒ මේ වසංගත තත්ත්වය නිසාවෙන් විශාල පින්කමක් සිදු කරන්න නොලබුණා. කාලේ ප්‍රයෝජනෙට අරගෙන තමන්ගේ හිත ධාර්මික හිතක් ඉඳලා මේ YouTube නාලිකාව ඔස්සේ හරි මේ උතුම් දේශනාව සිදු කරන්නට ඒ පින්වත් සියලු දෙනාම කල්පනා කළා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ වැඩවසන කාලේ තමයි මේ නකුල මාතා සහ නකුල පිතා ජීවත් වෙන්නේ. එක දවසක් බුදුහාමුදුරුවෝ බගුරට සුන්සුමාරගිරි නුවර හේසකලා නම් මුවන්ගේ අභය භූමියක වැඩ වාසය කරන වෙලාවේ බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න නකුල පියතුමා එනවා. නකුල පියතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී පතුල අතගාලා බුදුරජාණන් වහන්සේ සමග කතා කර කර ඉන්න වෙලාවේ නකුල පියතුමා බුදුහාමුදුරුවන්ට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, දැන් මම වසර ගණනාවක් වෙනවා විවාහ වෙලා. අවුරුදු ගණනාවක් වෙනවා. මම තරුණ කාලේ මගේ බිරිඳත් එක්ක මම විවාහ වුණා.
අද වෙනකොට අවුරුදු ගාණක් ගෙවිලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට කියන්න කවදාවක්වත් මගේ බිරිඳ, ඒ කියන්නේ නකුල මාතා, කවදාවක්වත් මගේ බිරිඳ හිතකින්වත් මාව රිද්දවලා නැහැ. අඩුම තරමේ හිතකින්වත් මාව ඉක්මවලා ගිහිල්ලා නැහැ. ඒ තරම් පුදුමාකාර සෙනෙහසක්, ආදරයක්, විශ්වාසයක් මා කරේ තියෙනවා. ඒ තරම් පින්වන්තයි. ඒ වගේම බුදුහාමුදුරුවනේ මගේ බිරිඳටත් මම ආදරේ සෙනෙහසේ ආකාරයෙන්ම දක්වන ඔබ වහන්සේට කියන්න මගේ හිතකින්වත් ඇයව ඉක්මවලා ගිහිල්ලා නැහැ. ඒ තරම් මං ඇයට ආදරේ. ඒ තරම් ආදරේ සෙනෙහස දක්වනවා. බුදුහාමුදුරුවනේ අපි දෙන්න පුදුමාකාර ආදරයකින් සෙනෙහසෙන් කටයුතු කරනවා. ඒ නිසා ඔබ වහන්සේගේ අභියසට මම ඇවිදින් ඉල්ලන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මෙලව ජීවිතේ මගේ බිරිඳත් එක්ක ආදරයෙන් සෙනෙහසෙන් යුග ජීවිතය ගත කරනවා සේම. ඉපදෙන හැම ආත්මයකම මට මගේ මේ ආත්මයේ ලැබුණ ස්වාමි භාර්යාව නකුල මාතාව හැම ආත්මයකම මගේ බිරිඳ වෙලා ඉපදේවා. ඒකයි මම ප්‍රාර්ථනා කරන්නේ මගේ බුදුහාමුදුරුවනේ. මෙම කියන්නේ නකුල පියතුමා. බලන්නකො මේ ලෝකේ අපි දැකලා තියෙන පුදුමාකාර ආදරය කරන මිනිස්සු, විවාහ ජීවිත ගත කරන මිනිස්සු. සමහරක් වෙලාවට අද මේ උතුම් දහම් සභාවට එකතු වෙලා ඉන්න මේ පින්වත් අය විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඇති. ලස්සන විවාහ ජීවිත ගත කරන අම්මලා අප්පච්චිලා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරනවා ඇති. ඒ වගේම අලුතින් විවාහ වුණ මගේ කල්යාණ මිතුරු මිතුරියන් මේ උතුම් දේශනාව සිදු කරනවා ඇති. එනිසා ශ්‍රවණය කරනවා ඇති. එනිසා මේ අත්තු කල්පනා කරන්න මේ උතුම් දේශනාව තුළ ඔබට කියලා දෙන්නේ ලස්සන විවාහ ජීවිතයක් ගත කරන්නේ කොහොමද? ඔබ ආදරය කරන කෙනා, ඔබ සෙනෙහස දක්වන කෙනත් එක්ක ඔබ කොහොමද තමන්ගේ ජීවිතය ඉදිරියට ගමන් කරන්න කියන කාරණාව තමයි මේ උතුම් දේශනාව තුළ සඳහන් කරන්නේ. පින්වතුනි, බුදුහාමුදුරුවෝ තෙවරක් වැඩම කරපු අපේ රටේ බලන්න අවුරුද්දකට කී දෙනෙක් නම් විවාහ වෙනවද? අවුරුද්දකට කීයක් නම් විවාහ ජීවිත ගත කරන අය මේ සමාජය තුළ ජීවත් වෙනවද? අලුතින් විවාහ වෙනවද? එක අවස්ථාවක කොළඹ විශ්වවිද්‍යාලෙ මීට අවුරුදු කීපයකට කලින් පරීක්ෂණයක් සිදු කරන්නට යෙදුණා. ඒ තමයි අවුරුද්දකට මේ රටේ විවාහ වෙන අයගෙන් 65%ක්ම ඒ විවාහ ජීවිත අසාර්ථක වෙනවා. ඒ යුග ජීවිත දෙදරා යනවා. 65%ක්. බලන්න. භාගයටත් වඩා වැඩි කොටසක්. ඒ යුග ජීවිත විනාශ වෙලා යනවා. ඔබ බලන්න ඔබේ කල්යාණ මිතුරු මිතුරියන්ගේ අඩුම තරමේ ඔබට ඔබ අඳුරන ඥාතිකන් දරන යහළු යෙහෙලියන් 100ක් ඉන්නවා නම් අඩුම 5 දෙනෙක්වත් ඉන්නවා යුග ජීවිත අසාර්ථක වුණ අය. එහෙම ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. 65%ක් අවුරුද්දකට විවාහ වෙන සංඛ්‍යාවෙන් 65%ක් දික්කසාද වෙනවා. දික්කසාද වෙනවා. තව 120ක් යුග ජීවිත ගත කරන්නේ අසතුටෙන්. මගේ ස්වාමියයි මමයි මේ යුග ජීවිතය අසාර්ථක වුණොත් එහෙම මේකෙන් බැට ගන්න දුක් විඳින්නේ මගේ දරුවෝ. ඒ නිසා අමාරුවෙන් හරි මම මේ ජීවත් වෙන කාලේ ස්වාමියාත් එක්ක එකට ඉන්නවා, එක ගෙදරක එකට කත කරනවා කියලා එහෙම හිතන අම්මලා අප්පච්චිලා මේ රටේ ඕඩි තරම් ඉන්නවා. අවුරුද්දකට විවාහ වෙන සංඛ්‍යාවෙන් 120ක් අසතුටෙන් යුග ජීවිත ගත කරන අය ඉන්නවා. එහෙනම් ඉතුරු වෙන 15%යි. ඒ 15%
අය තමයි ලස්සනට යුග ජීවිත ගත කරන්නේ. මං හිතනවා ඒ 100%න් එක පවුලක් හැටියටයි අපේ ගණේගොඩ මැතිතුමාත් ඒ මැතිනියත් මං හඳුනන්නේ. එනිසා මේ ජීවිතේ ඔබත් පුංචි කාලේ ළමා වයස ගත කළ තරුණ වයසට ආවට පස්සේ හිතේ පුදුමාකාර විදියට බලාපොරොත්තු ගොන්නක් හදවතේ ඇති කරගන්න ඇති. ලස්සනට විවාහ මංගල්‍යයක් ගන්නවා කියලා හීන බලපු අම්මලා අප්පච්චිලාද මේ උතුම් දේශනාව ශ්‍රවණය කරනවා ඇති. දැනට හිතේ විවාහයක් කරගන්න මඟුල් ගෙදර කොහොමද ගන්නෙ, කොහොමද සැරසෙන්නේ, කොහොමද මම මේ කටයුතු ටික සිද්ධ කරන්නේ කියලා හීන බලන මගේ කල්යාණ මිතුරියන් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරනවා ඇති. එනිසා විවාහය කියන්නේ ජීවිතේ ඉරණම තීරණය කරන එක. අවුරුදු 20 දී ඔබ විවාහ වෙනවා නම්, ඔබ අවුරුදු 80ක් ජීවත් වෙනවා නම්, අවුරුදු 60ක්ම ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ඔබ විවාහ වෙන ඒ ස්වාමි පුරුෂයා හෝ ස්වාමි භාර්යාවත් එක්ක. නිසා විවාහය කියන්නේ ජීවිතයේ තීරණාත්මක තීන්දුවක්. බලන්න මේ ලෝකේ සමහර ආදරයන් තියෙන අවස්ථාවන් පිළිබඳව හිතන්න. ඔබට ඇහුණා මීට මාස කීපයකට කලින් ආදරය කරන අය බෙල්ල කපලා දාලා අඩුම තරමේ හිස කොටසවත් හොයාගන්න බැරි වුණා. බලන්න මාසකට දෙතුන් වතාවක් අපිට ඇහෙන්නේ සමහරක් වෙලාවට අඹු සැමියුවලාගේ විවිධ ප්‍රශ්න. මම ඔබෙන් ඉල්ලනවා යන්න උසාවියට ගිහිල්ලා බලන්න. උදේ ඉඳන් රෑ වෙනකල් ලංකාවේ තියෙන සෑම උසාවියකම කතා කරන්නේ දික්කසාද නඩු. ඇයි එහෙම වෙන්නේ? ඇයි අපේ අම්මලා අප්පච්චිලාට අපේ පින්වන්ත තරුණ තරුණියන්ට ලස්සන යුග ජීවිතයක් ගත කරන්න බැරි? ඒකට හේතු තියෙනවා. මම ඔබෙන් අහන්නම්. ඔබ විවාහ වෙලා නම් මගේ රත්තරන් අම්මා අප්පච්චි අවුරුදු ගාණක් ඔබේ විවාහය ගත කරනවා නම් මම ඔබෙන් අහනවා ඔබ බිරිඳ නම් මතු භවයකදී මේ ආත්මීය හම්බුන ස්වාමි පුරුෂයා ප්‍රාර්ථනා කරනවාද? ඔබ ස්වාමියෙක් නම් ඔබට මේ ආත්මීය හම්බුන ස්වාමි භාර්යාව ප්‍රාර්ථනා කරනවාද? ඒ අහන ප්‍රශ්නෙට උත්තරේ ඔබේ හදවතින් කියයි කියලා මං හිතනවා. ඔබට කියන්නේ එක අවස්ථාවක මම දුර පළාතක ධර්ම දේශනාවට ගියා. මම ධර්ම දේශනාවට ගිහිල්ලා ඒ ධර්ම දේශනාව සිද්ධ කරන වෙලාවේ මම ප්‍රශ්නයක් ඇහුවා. දේශනාව ශ්‍රවණය කරන්න 500ක් 1000ක් විතර ප්‍රමාණයක් මිනිස්සු එකතු වෙලා හිටියා. මං එතන හිටපු අයගෙන් ඇහුවා ඔබ විවාහ වෙලා නම් ඔබ ගත කරන ඔය යුග ජීවිතයේ ඔබට හමුණු ස්වාමි භාර්යාව හෝ ස්වාමි පුරුෂයා ඊළඟ භවයේ ප්‍රාර්ථනා කරන අය අත උස්සන්න කියලා කිව්වා. 1000ක් විතර ධර්ම ශ්‍රවණයට එකතු වුණ අයගෙන් අත ඉස්වි 100ක් විතර. බලන්න. එයි මේ ආත්මයේම ඔහු හෝ ඇය වේපා වෙලා මේ ආත්මෙම. ඒ විතරක් නෙවෙයි. එතන අයිනක හිටපු අහිංසක අම්මා කෙනෙක්ගෙන් මම ඇහුවා අම්මේ ඔබ ඔබේ ස්වාමියාව ඊළඟ ආත්මේ ප්‍රාර්ථනා කරනවාද? අනේ අපේ හාඳුරනේ කවදාවත් මම ප්‍රාර්ථනා කරන්නේ මේ ආත්මෙවත් ප්‍රාර්ථනා කරන්නේ. විවාහ වුණාට ඔහි ජීවත් වෙනවා. හැබැයි ඒ අම්මා අදත් ඒ ගෙදර අසතුටින් ජීවත් වෙනවා. හැබැයි ඇයගෙන් වෙන්න ඕන යුතුයකම් වගකීම් කොටස ඔහුට ඇය විසින් ඉෂ්ට සිද්ධ කරනවා. බලන්න. අද මේ රටේ විවාහ ජීවිත වලින් අසරුණ මිනිස්සු කොච්චර ඇද්ද? බිරිඳයි දරුවෝයි දාලා ගියපු තාත්තලා මේ සමාජෙ කොච්චර ඇද්ද? ඒ වගේම දරුවෝ තනි කරලා ස්වාමියාව දාලා ගියපු අම්මලා කොච්චර ඇද්ද? එයි මෙහෙම වෙන්නේ. එනිසා අද මේ උතුම් සූත්‍ර දේශනාව තුල කතා කරන්නේ ඒ වගේ ලස්සන යුග ජීවිතයක් ගත කරපු
පින්වත් පවුලක් ගැන. මේ සූත්‍ර දේශනාවන් දිහා බලපුවම සූත්‍ර පිටකේ සූත්‍ර තියෙනවා ආසන්න වශයෙන් 21000ක් විතර. ඒ 21000න් අද මේ දහම් සභාව තුල කතා කරන්නේ එක සූත්‍රයක්. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නකුල පියතුමා මූලික කරගෙන. ඒ නකුල පියතුමා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මගේ බිරිඳ මම හැම ආත්මයකම ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න නම් මම මොනවද කළ යුත්තේ? මේ තුල මේ දේශනාව තුල කතා කරන්නේ ලස්සන යුග ජීවිතයක් ගත කරන්නේ කොහොමද? බෞද්ධ සාහිත්‍යයේ යම් දෙදෙනෙක්ට ලස්සන පවුලක් මූලික කරගෙන බුදුහාමුදුරුවෝ සූත්‍ර කීපයක් දේශනා කළා නම් ඒ නකුල පියතුමත් නකුල මාතාවත් මූලික කරගෙන දේශනා කරපු සූත්‍ර මට හිතන විදිහ මතක විදියට සූත්‍ර 4ක් විතර තියෙනවා සූත්‍ර පිටකේ මේ දෙදෙනා වෙනුවෙන් දේශනා කරපුවා. ඒ තරම් බුදුරජාණන් වහන්සේ මේ පවුල පිළිබඳව හරි සතුටින් ගත කරලා තියෙනවා, කල්පනා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ නකුල පියතුමාට පැහැදිලි කරනවා ඔබ නැවතත් ඊළඟ භවයන් වල ඔබ ඔබේ ස්වාමි භාර්යාව ප්‍රාර්ථනා කරනවා නම් නකුල මාතාව හැම ආත්මයකම ඔබව ප්‍රාර්ථනා කරනවා නම් සිද්ධ වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. කරුණු 4ක් තියෙනවා. මෙන්න මේ කරුණු 4 පෙරදරි කරගෙන ජීවත් වෙන්න ඕන. මොනවද කරුණු 4? සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. මොනවද 4? සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. මෙන්න මේ 4 විවාහ ජීවිත ගත කරන අයට ඉතාමත් වැදගත් වෙනවා. අද මේ සමාජයේ විවාහ වෙන්න බලාගෙන ඉන්න අය විවාහ ජීවිතයකට එළඹෙන්න කලින් විවාහ වෙන්න කෙනෙක් හොයනවා නම් එයාගේ මොනවද බලන්නේ? මම ඔබෙන් අහන්නම්. ඔබ විවාහ වෙන්න කලින් ඔබේ බිරිඳ ඔබ තෝරගන්න කලින් ඔබේ ස්වාමියාව ඔබ තෝරගන්න කලින් ඒ අය දිහා බැලුවේ මොන වගේද? අද මේ සමාජෙ මගේ රත්තරන් අම්මා අප්පච්චි ඔබ ඔබේ දරුවෙක් දිනියක් විවාහ කරන්න යනවා නම් ඔබ ඒ විවාහ කරන්න යන දුවට පුතාට හොයන සහකාරියෝ සහකරුවා දිහා බලන්නේ මොන වගේද? එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? අද අපි ජීවත් වෙන මේ සමාජයේ ගොඩක් මව්වරු තමන්ගේ දරුවන් විවාහ කරන්න යනකොට බලන දේවල් තියෙනවා. මේ සමාජ ජීවත් වෙන තරුණ දරුවන් තමන්ගේ ජීවිතයට සහකරුවේ සහකාරියක් තෝරගන්නකොට බලන දේවල් තියෙනවා. මං ඔබෙනුත් අහනවා රත්තරන් අම්මා අප්පච්චි ඔබ ජීවිතේ ඔබ විවාහ වුණා නම් ඒ විවාහ වෙනකොට ඔබ ස්වාමියා දිහා බැලුවේ කොහොමද? ස්වාමියාගෙන් හෙව්වේ මොනවද? ස්වාමි භාර්යාවගෙන් හෙව්වේ මොනවද? අද කාලේ අම්මා අප්පච්චි යම් තරුණෙක් හෝ තරුණියක් යුග ජීවිතයක් ගත කරන සහකරුවේ සහකාරියක් තෝර ගන්නකොට බලන්නේ මොනවද? තට්ටු දෙකේ ගෙදරක් තියනවද? නැත්නම් සල්ලි මිල මුදල් කොච්චර බැංකුවල තියනවද? කොච්චර වතු පිටි තියනවද? බෙන්ස් කාර් එකක්ද පදින්නේ? අන්න ඕවා තමයි හොයන්නේ. හොයන්නේ. අද යුග ජීවිතයට ගත කරන යුග ජීවිතයට එළඹෙන්න බලාපොරොත්තු වෙන තරුණියක් ආදරවන්තයෙක් වෙනකොට තමන් ආදරය කරන කෙනා දිහා බලන්නේ ගති ගුණ නෙමෙයි. බලන්නේ සල්ලි මිල මුදල්. ඒ අයගේ සල්ලි මිල මුදල් වතු පිටි ඒ දේවල් පිළිබඳව තමයි හොයන්නේ. අන්න ඒ දේවල් හොයන නිසාවෙන්ම තමයි අද මේ සමාජයේ ගොඩක් විවාහ ජීවිත අසාර්ථක වෙලා තියෙන්නේ. මම ඔබට යෝජනා කරන්න. අද මේ දහම් සභාවට එකතු වෙලා ඉන්න රත්තරන් අම්මලා අප්පච්චිලා මේ ලෝකේට දහදුක් විඳලා හදපු දරු පැටව අමාරුවෙන් ලොකු මහත් කරලා යම් දවසක ඒ දරුවන්ට තමන්ගෙන් ඉටු යුතු යුතුයකමක් හැටියට ආවා විවාහ කළා දෙනවා නම්
කවදාවක්වත් සල්ලි මිල මුදල් හොයන්න එපා. කවදාවක්වත් ලස්සන හොයන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිඟාල වද සූත්‍රයේ බුදුහාඳුරෝ පැහැදිලි කරනවා දෙමව්පියන්ගෙන් ඉටු යුතු යුතුයකමක් තමයි තමන්ගේ දරුවන් නිසි වයසට පත් වුණාට පස්සේ ඒ දරුවන් ආවා විවාහ කළ දීම. ඒක තමන්ගෙන් ඉටු යුතු දෙයක්. යුතුයකම. ඒ යුතුයකම ඉටු කරන මගේ රත්තරන් අම්මලා අප්පච්චිලා තීරණය කරන්න සල්ලි මිල මුදල් දිහා බලලා ලස්සන බලලා තමන් ළඟ තියෙන වාහනේට වියදම් කළා තියෙන මිල මුදල් සංඛ්‍යාව ගැන හිතලා බැංකු පොත් දිහා බලලා තමන්ගේ දරුවා විවාහ කළා දෙනවද? එහෙම වුණොත් ඒ පෞල් ජීවිතය සාර්ථක වේද? ඔබ කල්පනා කරන්න. දන්නවද? තමන්ගේ දියණිය විවාහ කළා තියලා නැත්නම් දියණිය විවාහ වුණාට පස්සේ ඒ යුග ජීවිත අසාර්ථක වෙලා තමන්ගේ ගෙදරට ආවට පස්සේ හැමදාම නින්දට යනකොට තමන්ගේ දරුවා ගැන කල්පනා කරන අම්මලා කොච්චරනම් මේ සමාජයේ ඉන්නවද? තමන්ගේ පුතාගේ තමන්ගේ දුවගේ යුග ජීවිතයේ අසාර්ථක වීම පිළිබඳව දුක් විඳින අම්මලා අප්පච්චිලා මේ ලෝකෙ කොච්චර ඉන්නවද? එයි එහෙම උනේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න නම් සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා මෙන්න මේ හතර තියෙනවා. සම කියන වචනේ ලොකු අර්ථයක් තියෙනවා. සමව බිරිඳටත් සම සද්ධාව තියෙනවා නම් ස්වාමියාටත් සම සද්ධාව තියෙන්න ඕන. බිරිඳට සම සීලේ තියෙනවා නම් ස්වාමියාටත් සම සීලේ පිහිටවන්න ඕන. අන්න ඔය කරුණු පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී අපිට දේශනා කරනවා. විවාහ කියන වචනේ වියන්න තුල අර්ථකථනය කරන්නේ විශ්වාසය කියන එක. මෙතන බුදුහාමුදුරුවෝ සම්සද්ධා කියලා කතා කරන්නේ බුද්ධ ආදී තුනුරුවන් පිළිබඳව ඇතිවන විශ්වාසය. අන්න අපි මීට කලින් සද්ධා කියන වචනය ගැන කතා කරලා ඇති. මම මේ දේශනාව ආරම්භ කරන්න කලින් ඔබට ආමන්ත්‍රණය කරනකොට කතා කරේ සද්ධාවන්ත පින්වතුනි. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසයක් ඇති කරගත්ත මගේ රත්තරන් අම්මලා අප්පච්චිලා රත්තරන් දරුවෝ කියලා. එහෙනම් බුදුහාමුදුරුවෝ නකුල පියතුමාට කියලා දෙන්නේ සම සද්ධා විශ්වාසය. යුග ජීවිතයක් ගත කරනවා නම් දෙන්න ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. විශ්වාසයක් නැතිනම් ඒ යුග ජීවිතය අසාර්ථකයි. ඒ යුග ජීවිතය අසාර්ථකයි. මගේ රත්තරන් අම්මා අප්පච්චි අවුරුදු ගාණක් ජීවත් වෙන්න දෙන්න විශ්වාසයක් ඇති කර ගන්න ඕනේ. අද ගොඩක් යුග ජීවිතවල තමන්ගේ ස්වාමියාට තමන්ගේ බිරිඳ පිළිබඳව විශ්වාසයි. විශ්වාසයක් නැහැ. ගෙවල් වල ඉන්න බිරින්දෑවරුන්ට තමන්ගේ ස්වාමියාව විශ්වාසයි. අන්න ඒ නිසා තමයි පෞල් ජීවිත ආරවුල් වලටපත් වෙන්නේ. හැබැයි නකුල පියතුමා නකුල මාතා ගැන පුදුම විශ්වාසයක් තිබුණ කෙනෙක්. නකුල මාතාවත් නකුල පියතුමා පිළිබඳව දැඩි විශ්වාසයෙන් කටයුතු කරපු කෙනෙක්. ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න විශ්වාසය තියෙන්න ඕන. විශ්වාසය නැතිනම් ඒ පෞල් ජීවිතයේ දෙදරා යනවාමයි. මගේ රත්තරන් දරුවනේ, අද මේ සමාජයේ අපේ තරුණ තරුණියන් ආදරය හොයාගෙන යනවා. ආදරය ගැන පුදුමාකාර විදිහට මේ සමාජයේ ගීත ලියවිලා තියෙනවා. ඔය සමහර ගීත අපිට ඇහුණා විවිධ හැටියට නිර්මාණකරුවෝ සමාජගත කරලා තියෙනවා. ආදරය ආගමකි අදහන්න පුළුවන් නම් සමහරක් වෙලාවට ආදරය ආගමක් වගේ තමයි. ඒ තමයි දැන් මෙතන කතා කරන්නේ සමසත්තා. ආදරය කරන දෙන්නෙක් තුල සද්ධාව තියෙන්න ඕන. සද්ධාව කියලා කියන්නේ විශ්වාසය. යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් කියපු අය
බලන්න අද විශ්වාසයෙන් කටයුතු කරනවාද? ඔබ හිතන්න, ඔබ මේ බණ අහන දහම් සභාවට එකතු වෙලා ඉන්න පින්වන්ත අම්මේ ඔබට ඔබේ ස්වාමියා විශ්වාසද? පින්වන්ත තාත්තේ ඔබට තමන්ගේ ස්වාමි භාර්යාව විශ්වාසද? ආදරය කරන පින්වන්ත තරුණ තරුණියනි, ඔබට ඔබේ ආදරවන්තයා, ඔබේ ආදරවන්තිය ඔබට විශ්වාසද? එහෙම විශ්වාසයක් නැත්නම් කවදාවත් ඒ යුග ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. සමහරක් තැන්වලදී අපි දකිනවා නෝන ලස්සනට ඇඳත් ස්වාමියාට අවිශ්වාසයි. ස්වාමියා ගෙදර එන්න වැඩ කළා රැ වුණත් භාර්යාවට අවිශ්වාසයි. එහෙම පෞල් ජීවිත අපි ඕනි තරම් අහලා තියෙනවා. අනේ හාඳුරනේ මෙහෙම කියලා දහසක් ප්‍රශ්න අපිට කියන මිනිස්සු ඕනි තරම් මේ සමාජයේ ඉන්නවා. බුද්ධ ආදී තුනුරුවන් කෙරේ දක්වන විශ්වාසයේ වගේම මගේ රත්තරන් අම්මා අප්පච්චි තමන්ගේ ස්වාමියා ගැන, තමන්ගේ ස්වාමී දියණිය ගැන විශ්වාස කරන්න. විශ්වාසයක් හදවතේ ඇති කරගන්න. එහෙම නැති වුණොත් මගේ රත්තරන් අම්මා අප්පච්චි ඔබේ යුග ජීවිතය අසාර්ථකයි. ස්වාමියා ගැන හිතන්න. ස්වාමියා බුද්ධ ආදී තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම්, ස්වාමියා පින්වන්ත නම්, ස්වාමියා පන්සිල් සමාදන් වෙලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරන කටයුතු කරනවා නම්, ස්වාමි භාර්යාවට බුද්ධ ආදී තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් නැතිනම්, දේව ආගම් පස්සේ යනවා නම්, දේවාල පස්සේ යනවා නම්, ඒ පෞල් ජීවිතය තුළ එතනමුත් ඇති වෙන්නේ දෙදරා යෑමක්. ඇයි? ස්වාමියා කැමති දේවල් වලට ස්වාමි භාර්යාව කැමති නැහැ. ස්වාමි භාර්යාව කැමති දේවල් වලට ස්වාමි පුරුෂයා කැමති නැහැ. අන්න ඒ වගේ පුංචි ප්‍රශ්නයක් මූලික කරගෙන සමහරක් වෙලාවට මහා ගැටුමක් පිළිබඳව සමහර තැන්වලදී ඇති වෙන දේවල් තියෙනවා. බලන්න මෙහෙම ගෙදරක මුල් ගලක් තියන්න ගියපුවාම බුදුහාමුදුරුවන්ගේ දර්ශනයේ අදහන ස්වාමි පුරුෂයා බුද්ධ දේශනාවට අනුව, ඒ ආගමික වතාවත් වලට අනුව, බෞද්ධ ආගමට අනුව කටයුතු කරනවා. ගෙදර ඉන්න බිරිඳ ගෙදර මුල් ගල තියන්න යනකොට, අලුතෙන් නිවසක් අදන ගෙදර මුල් ගල තියන්න යනකොට දේවාගම් පස්සේ යනවා. විවිධ විශ්වාසයන් පෙරදරි කටයුතු කරන ඒ විශ්වාසයන් වලට කටයුතු කරනවා නම් අන්න දෙන්න අතර මොකක්ද ඇති වෙන්නේ? ගැටීමක්. එයා කියනවා උතුරට කියලා, මෙයා කියනවා දකුණට කියලා. එයා කියනවා ඒක හොඳ නෑ, මෙයා කියනවා මේක හොඳයි. අන්න එහෙම ප්‍රශ්න, ගැටලු. අන්න ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ. යම් කෙනෙක් තමන්ගේ විවාහ ජීවිතේ සද්ධාව මූලික කරගෙන කටයුතු කරනවා නම් ඒ පෞල් ජීවිතය ලස්සන වෙනවා, සාර්ථක වෙනවා. මගේ රත්තරන් දරුවනේ, තව අවුරුදු ගානකින් හරි හෙට අනිද්දා හරි ඔබ ආදරවන්තයෙක් වෙනවා නම්, ඔබ ආදරවන්තියක් වෙනවා නම් බලන්නේ කෙනාගේ සල්ලි මිල මුදල් නෙමෙයි, සද්ධාව තියනවාද කියලා. ඒ කියන්නේ විශ්වාසය. හැමදාම ඔබ සැක කරනවා නම් මොකද වෙන්නේ? සැකයාවට පස්සේ අද මේ සමාජයේ උසාවි ගානට ගියොත් අම්මා අප්පච්චි ඒ අයගේ ජීවිතේ ඒ තැන්වලට පත් වෙලා පැත්වීමන මූලික වෙලා තියෙන සැකය. සද්ධාව නැති කරන. බලන්න ඕනි තරම් සමාජය තුල හොයලා. එනිසා මගේ රත්තරන් අම්මා අප්පච්චි එන්න සැකය මූලික කරගෙන අද මේ සමාජයේ යුග ජීවිත අසාර්ථක වෙලා. අන්න ඒ නිසා බුදුහාඳුර දේශනා කරනවා නකුල පියතුමාට ඊළඟ ආත්මයේ ඔබේ බිරිඳ ප්‍රාර්ථනා කරනවා නම්, ඔබේ බිරිඳ ඔබව ප්‍රාර්ථනා කරනවා නම් දෙන්න තුල තියෙන්න ඕනේ සම සද්ධාව. සම සද්ධාව. දෙවෙනි කාරණාව තමයි සම සීල. සීලය කියන්නේ දහම් සභාවට එකතු වන අපේ පින්වන්ත අම්මලා අප්පච්චිලාට සීලය කියපු ගමන් මතක් වෙන්නේ පන්සිල්, අටසිල් නේ. පොයට අපි ගිහිල්ලා මගේ ස්වාමියායි මගේ බිරිඳයි සිල් ගන්නවා. අන්න එහෙම මතක් වෙන්නේ නැති. නෑ. මගේ රත්තරන් අම්මා අප්පච්චි පොයට ගිහිල්ලා සිල් ගන්නවා නම් හොඳයි. තමන් හදපු දරු පැටව එකතු කරගෙන ගිහිල්ලා
පන්සලේ බෝධිය ළඟට ගිහිල්ලා පොයේ දවස් පුරාවටම සිල් සමාදන් වෙලා ඉනවා නම් වඩාත්ම හොඳයි. හැබැයි මෙතනදී බුදුහාමුදුරුවෝ කතා කරන්නේ සමසීල කියන එක නෙවෙයි. සමසීල කියන වචනේ තුල කතා කරන්නේ අර පොයේට ගිහිල්ලා සුදු ඇඳුම් ඇඳගෙන සිල් ගන්න එක නෙවෙයි. සිල් ගන්න එක නෙවෙයි. එක අවස්ථාවක තරුණයෙක් මල් ළඟට ඇවිදින් අහනවා හාමුදුරුවනේ රෙද්ද සිල් තියනවාද? රෙද්ද සිල් තියනවාද? මං ඒ වෙලාව තුල ඒ තරුණයාට කිව්වා පින්වත් පුතේ සුදු ඇඳුමක් ඇඳගත්ත පළියට සිල් නෑ. සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න හැම මිනිස්සෙක් ළඟම සීලය නෑ. ඒ නිසා මේ සූත්‍රය තුල බුදුහාමුදුරුවෝ කතා කරන්නේ සමසීල. සීලය කියන්නේ මොකද්ද? ගුණවත් බව. නැත්නම් යහපත් බව. සිල්වන්ත කෙනෙක් ළඟ ඇති වෙන්නේ දේවල්. පිහිටීම. ඒ වගේම සිල්වන්ත කෙනෙක්ගේ හිත හරිම සංවරයි, ගතත් සංවරයි. අපි බලමු පන්සිල් පද පහ. පන්සිල් පද පහෙන් මුල් දෙකක් නැතුව, අග දෙකක් නැතුව ඔය මැද එක ආරක්ෂා කරගන්න බැරිව යුග ජීවිත අසාර්ථක වුණ මිනිස්සු කොච්චර ඉන්නවද? පන්සිල් පද පහෙන් අග දෙකක් නැතුව, මුල් දෙකක් නැතුව මැද එක ආරක්ෂා කරගන්න බැරි වුණ අය හින්දා යුග ජීවිත අසාර්ථක වෙනවා. අද මේ සමාජයේ අපි කතා කරනවා ගොඩක් යුග ජීවිත අසාර්ථක වෙලා තියෙන්නේ අනියම් ප්‍රේම සම්බන්ධතා හින්දා. අනියම් බැඳීම් හින්දා. අන්න ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සමසීල. බිරිඳක් විච්චාම සිල්වත් වෙන්න ඕන. ස්වාමියෙක් විච්චාම සිල්වත් වෙන්න ඕන. ඒ සීලවන්ත භාවයේ දෙදරා යන ශික්ෂා පදේ තමයි 4 වෙනි සිල් පදය. බොරුව, වංචාව. බිරිඳක් විච්චාම ඔබ තමන්ගේ ස්වාමියාට කොච්චරනම් බොරු කියලා ඇද්ද? ස්වාමියාට වංචා කරලා ඇද්ද? ස්වාමියෙක් විච්චාම තමන්ගේ බිරිඳට කොච්චර බොරු නම් කියලා ඇද්ද? තමන්ගේ බිරිඳ කොච්චරනම් රවටලා ඇද්ද? එහෙම වුණා නම් ඔබ යුග ජීවිත සාර්ථක යුග ජීවිතයක් නෙමෙයි. බලන්න සමහරක් වෙලාවට ඔබ ඔබේ බිරිඳට බොරු කිව්වනම්, ඔබේ ආදරවන්තියට ආදරවන්තයාට බොරු කිව්වනම් ඒ බොරුව වහන්න තව බොරු කීයක් නම් කියන්න වෙනවද? ඒ තුලින් ඇති වෙන්නේ අකුසලය. ලස්සන යුග ජීවිත ගත කරන්න නම් දෙන්න අතර තුල සිල්වත්කමක් තියෙන්න ඕන. විශ්වාසයක් තියෙන්න ඕන. වංචාවෙන් බොරුවෙන් ඒත් වෙන්න ඕන. නකුල මාතා නකුල පිතා කියන්නේ සිතින්වත් තමන්ගේ ස්වාමියාව තමන්ගේ බිරිඳව ඉක්මවලා ගියපු නැති කෙනෙක්. ඉක්මවලා ගියපු නැති කෙනෙක්. බලන්න අම්මා අප්පච්චි අද සමාජ යුග ජීවිත ගත කරන අය එහෙමද? ගෙදර බිරිඳ ඉන්නකොට අනියම් ප්‍රේම සම්බන්ධතා තියෙන ඕනි තරම් සමාජ මිනිස්සු ඇති. එක නිදසුනක් කියන්න. ඔබට මතකද මීට මාස කීපයකට කලින් රාජ්‍ය ආයතනයක වැඩ කරපු රාජ්‍ය නිලධාරියෙක් අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මූලික කරගෙන තරුණියක්ගේ ගෙල කඳෙන් වෙන් කරා. අන්තිමේට මොකද වුනේ? අනියම් ප්‍රේම සම්බන්ධතාවයේ හින්දා එක ජීවිතයක් නැති කරා. ඒ වගේම ඔහුට සිද්ධ වුණා ඒ වගේන් ගැලවෙන්න තමන්ගේ ජීවිතයක් නැති කරගන්න. ඒකෙන් අසරුණුනේ කවුද? අර ගෙවල් වල හිටපු ආදරණීය දරු පැටවුනොත් ආදරණීය බිරිඳක් විතරයි. ඇයි එහෙම දේවල් වෙන්නේ ඇයි අම්මා අප්පච්චි? තමන්ගේ ජීවිතයට ලැබුණු තමන් විවාහ කරගත්ත ආදරණීය බිරිඳට ආදරයෙන් සලකන්න. ඒ විතරක් නෙමෙයි ඇය කෙරෙහි කවදාවත්වත් අවිශ්වාස කරන්න එපා. දෙදෙනා අතර විශ්වාසයකට නගා ගන්න. බොරු කියන්න එපා. එය ඉක්මලා යන්න එපා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ නකුල පියතුමාට දේශනා කරනවා, නකුල පියතුමනි ඔබ ඊළඟ ආත්මේ මතු භවයන් වලදී ඔබ ඔබේ බිරිඳ ප්‍රාර්ථනා කරනවා නම්, බිරිඳ ඔබව ප්‍රාර්ථනා කරනවා නම්
සමසීල දෙදෙනා තුල සිල්වත්කමක් තියෙනවා. බලන්නකො මෙහෙම. ඔබ විවාහ වෙන්න ඉන්නවා නම් ඔබ විවාහ වෙන කෙනා ධර්මයට එකතු වෙලා බණ අහන පුළුවන් විදියට පින්කම් කරන සුරාවෙන් සූදුවෙන් ඈත් වුණ කෙනෙක් නම් ඒ යුග ජීවිත කොච්චර සාර්ථක වේද? අද හොයන්න බලන්න අර මම මුලින් කිව්වා වගේ ලංකාවේ අවුරුද්දකට විවාහ වෙන විවාහ සංඛ්‍යාවේ 15%ක් ලස්සන යුග ජීවිත ගත කරනවා නම් අන්න ඒ වගේ අය. සුරාවෙන් සූදුවෙන් බොරුවෙන් වංචාවෙන් පස්පව් වලින් ඈත් වුණ අය. ලස්සනයි ඒ ජීවිතය. අම්මා අප්පච්චි ඔබ විවාහ වෙලා ඉන්නවා නම් අන්න ඒ වගේ ජීවිත ගත කරන්න. සම සීලය ඒ වගේම සම සද්ධාව මේ ටික එකතු කරගෙන කටයුතු කරන්න. අන්න එහෙම වුණොත් ඔබේ ජීවිතේ පින්වන්ත ජීවිතයක් වෙයි. ඒ වගේම නකුල පියතුමාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තුන්වෙනි කාරණාව සමත්‍යාගය. ත්‍යාග කියලා කියන්නේ දීම. අපි දකිනවා සමහරක් ගෙවල් වල ඉන්න ස්වාමි පුරුෂයන් තමන් හම්බ කරන ධනෙ තමන්ගේ දෙමව්පියන්ට දෙනවා නම් ස්වාමි භාර්යාව අකමැති. ඒ ධනෙන් තමන්ගේ සහෝදරයන්ට දෙනවා නම් ස්වාමි භාර්යාව අකමැති. සමහරක් වෙලාවට බිරිඳ ඒ අයගේ පවුල් වලට යමක් දෙනවා නම් ඒකට ස්වාමි පුරුෂයා අකමැති. ඒ වගේ තුල මොකද වෙන්නේ? ගැටුම්. සමහරක් වෙලාවට ස්වාමි පුරුෂයා තමන්ගේ යාළුවෙකුට මිතුරෙකුට ඥාතියෙකුට යමක් දුන්නොත් ඒ වෙලාවේ ටිකක් අර මූණිච්චාවට hina වෙලා හිටියට රෑ වෙනකොට තමයි තමන්ගේ බිරිඳ මූණ එල්ලගෙන කටයුතු කරන්නේ. ඇයි එහෙම කරන්නේ? අර තමන් හම්බ කරන තමන්ගේ ස්වාමියා හම්බ කරන ධනය වෙන කාටවත් දෙනවට අකමැති. හොඳට හිතලා බලන්න. හොඳට හිතන්න. අපේ ගණේගොඩ මැතිතුමා ඒ මැතිනිය පුදුම ත්‍යාග සම්පatti දෙන්නේ. ජීවිතේ විවිධාකාර පින්කම් කරන දෙන්නේ. මෙච්චර දෙයක් රටට වෙලා තියෙන මොහොතක මෙහෙම පින්කමක් කරන්න ඕනද? ඒ හදවත තුල විශ්වාසය තියෙන. බුද්ධ ආදී තුනුරුවන් කෙරේ විශ්වාසය තියෙන. Tamanට පන්සලකට යන්න බැරි වුණාට ලොකු පින්කමක් කරන්න බැරි වුණාට මේ වෙනුවෙන් මම පින්කමක් කරන්න ඕන කියලා දෙන පුදුමාකාර විදියට කල්පනා කරලා මේ දේවල් සිදු කරේ. අපේ නාලිකා ගණේගොඩ මැතිනිය තමයි මේ උතුම් දේශනාවට ආරාධනා කරේ. එතුමියට වුණා කරා මේ විදිහට පින්කමක් කරන්න. බලන්න ස්වාමි පුරුෂයෙක් වුණාට පස්සේ ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. බලන්න මේ සමාජයේ සමහර යුග ජීවිත ගත කරන අය ඉන්නවා. තමන්ගේ ස්වාමි භාර්යාව පොයට සිල් ගන්න යනවනම්, පින්කමකට යනවනම්, පින්දහම් කරනවනම් ස්වාමි පුරුෂයා කැමති. ඒ අතින් ගණේගොඩ මැතිතුමා කොච්චර පින්වන්තද? අපේ නාලිකා ගණේගොඩ මැතිණිය හදවතින් සතුටු වෙන්නේ ඒ වගේ ස්වාමි පුරුෂයෙක් ලැබීම. ඒ වගේම ස්වාමි පුරුෂයෙක් වුණ අපේ ගණේගොඩ මැතිතුමත් සතුටු වෙන්න නාලිකා ගණේගොඩ මැතිණිය වගේ පින්වන්ත ස්වාමි භාර්යාවක් ඔබට ලැබීම පිළිබඳව ඒ පිනට දහමට ලැබිව තමමුණුත් පින්කමක් කරගන්න අවස්ථාව සලස්සලා දෙනවා. අද මේ සමාජයේ එවැනි අවස්ථා ගත කරන අය අඩුයි. අපි දෙන්න ඕන බුදුහාමුදුරෝ දේශනා කරනවා පංචබලි සූත්‍රයේදී අපි හම්බ කරන ධනෙ අපි දෙන්න ඕන අය ඉන්නවා. කොටස් කීපයකට බෙදෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන්ගේ ජීවිත භුක්තිය සඳහා තියා ගන්න ඕන. ඒ වගේ ඥාතීන්ට දෙන්න ඕන. ඒ වගේම මියගිය අයට දෙන්න ඕන. ඒ වගේම රජයට දෙන්න ඕන. ඒ වගේම ධනට පිනට දෙන්න ඕන. අපි හම්බ කරන ධනෙ. ඔබ බදු ගෙවනවනේ රජයට. අන්න රජයට අපි හම්බ කරන දේවල් දෙනවා. ඔබ මියගිය අය වෙනුවෙන් පින් දෙනවනේ. අන්න ඔබ ඒ අය වෙනුවෙන් දෙනවා. අවුරුද්දට ගෙදරට ආවට පස්සේ කවුරු හරි ඥාතියෙක් මිතුරෙක් හරි ආවට පස්සේ කෑම ටිකක් දෙනවනේ. අන්න ඒ අයට දෙන්න වෙනවා. වේර විහාර හදන්න තමන් හරි හම්බ කරපු ධනයෙන් කොටසක් දෙනවනේ. අන්න ඔබ ඒ අයට දෙන්න වෙනවා. ත්‍යාග සම්පත්තිය. මගේ රත්තරන් අම්මා අප්පච්චි යුග ජීවිතයක් ගත කරන ඒ පවුලක් තුල තියෙන ඕන ත්‍යාග සම්පත්තිය. සමත්‍යාගය තියෙන්න ඕන.
නැති වුණොත් ඒ පවුලුත් ඉදරා යනවා. එහෙම ඕනි තරම් වෙලාවල් ඇති. ඒ තරම් ඕනි තරම් ප්‍රශ්න ඇති සමාජයේ සමතියාග නැතිකම. තමන්ගේ බිරිඳ ස්වාමියා වෙන කාටවත් යමක් දෙනවනම් ඒකට අකමැති වුණා ඒ ඕනි තරම් ඇති. ඒ හින්දා ගෙදර රණ්ඩු සරුවල් වෙනවා ඇති. ඒ යුග ජීවිත අසාර්ථක වෙනවා ඇති. අන්න බුදුහාඳුරන් නකුල පියතුමාට දේශනා කරනවා, පියතුමනි ඔබ ඊළඟ භවයේ නකුල මාතාව ප්‍රාර්ථනා කරනවා නම්, නකුල මාතාව ඔබව ප්‍රාර්ථනා කරනවා නම් ඔබ දෙදෙනා තුල ඇති වෙන්න ඕනේ සමත්‍යාග. හතරවෙනි කාරණාව සමපඤ්ඤා. සමපඤ්ඤා. බලන්නකො මේ සමාජයේ සමහරක් වෙලාවට යුග ජීවිත ගත කරන අම්මලා අප්පච්චිලා තමන්ගේ ජීවිතේට සහකාරියක් තෝරගන්නකොට බැලුවේ ලස්සන සල්ලි මිල මුදල් ඔය දේවල් නේ. නිසා බුදුහාමුදුරුවෝ දේශනා සමපඤ්ඤා, දෙන්නාගේ ප්‍රඥාවන්තභාවයේ සමසේ තියෙනවා. නැතිනම් මොකද වෙන්නේ? තමන්ගේ ස්වාමියා මෙන්න මේ වගේ කෙනෙක් ඉගෙනගෙන නැහැ. එයා කුලී වැඩ කරන්නේ. මම බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තා, මට උපාධියක් තියෙනවා කියලා බිරිඳ තමන් පිළිමදව වර්ණනා කරනවා ඇති. අන්න එතකොට මොකද වෙන්නේ? පෞල් ජීවිතයේ තුල ගැටලුවක්. දුප්පත් වුණාට කමන්නේ දෙන්න තමන්ගේ යුග ජීවිතයට එළඹිලා අම්මා අප්පච්චි ඔබ එහෙම වෙන්නේ නැති. අපේ ගණේ කොට මැතිතුමාත් මැතිනියත් අපි දන්න විදියට අමාරුවෙන් ජීවිතේ පටන්ගෙන ජීවත් වුණ දෙන්නේ. ඒ වගේ මේ සමාජයේ එහෙම ජීවිතේ පුංචි තැනින් පටන්ගෙන ඉහළ තැනකට ආපු මිනිස්සු ඕනි තරම් ඉන්නවා. හැබැයි සමපඤ්ඤාවන් නැති අවස්ථාවන් තුල මොකද වෙන්නේ? ඒ පෞල් දෙදරා යෑම සිද්ධ වෙන්නේ. බිරිඳ තීරණය කරනකොට සමහර තීරණ වලට ස්වාමියාත් ඒවට අකමැති. එනිසා ඒ මනස වර්ධනය වෙලා නැහැ, පඤ්ඤාවක් නැහැ, නැත්නම් සමාජ දැනුමක් නැහැ. ඒව තුලින් වෙන්නේ මොකද්ද? අර විවාහ ජීවිත දෙදරා යන එක. එනිසා බුදුහාමුදුරුවෝ නකුල පියතුමාට දේශනා කරන්නේ සමපඤ්ඤා. හැම විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ විවාහ ජීවිතයේ සාර්ථක වෙන්න මේ සමපඤ්ඤාව තියෙන්න ඕන. ලෝකේ ජීවත් වෙන සමාජ දැනුම තියෙන්න ඕන. සමපඤ්ඤා කියන්නේ ඒකයි, ප්‍රඥාව. අපිට සමාජ ජීවත් වෙනකොට විවිධාකාර මිනිස්සු හම්බ වෙනවා. ආර්ථිකයේ gedara ආර්ථිකයේ කළමනාකරණය කරන්න දෙන්නට පඤ්ඤාව ප්‍රඥාව තියෙන්න ඕන. නැතිනොත් ඒ යුග ජීවිත අසාර්ථකයි. එහෙම වුණොත් එහෙම කොහොමද දරුවන්ගේ ඉදිරි පැවැත්ම හදාගෙන යන්නේ? දරුවන්ට කොහොමද උගන්වන්නේ? එහෙම තියෙන්න ඕන. දෙන්න අතර සමගියක් තියෙන්න ඕන. ඒ පිළිබඳව දැනුමක් තියෙන්න ඕන. මහත්තයා කෙනා දරුවට මේ පැත්තට යවුවොත් හොඳයි, ඒ ලෙවල් මේ විදියට කරුවොත් හොඳයි, බිරිඳ අර විදියට කියනවා. අන්න එහෙම වෙනකොට මොකද වෙන්නේ? ඒ යුග ජීවිත තුළ දරුවෝ හින්දා ප්‍රශ්න ඇති කරගෙන යුග ජීවිත අසාර්ථක වෙනවා. ඒ ප්‍රඥාව නැතිකම හින්දා. මොනවා හරි ප්‍රශ්නයක් gedara පවුලක් උතර ඇති වුණොත් එහෙම, ස්වාමියාත් එක්ක බිරිඳත් එක්ක ඇති වුණොත් එහෙම ඒක විසඳවා ගන්න දෙන්නට ප්‍රඥාව නැහැ. බලන්න අද මේ සමාජයේ රට යන්න ගිහිල්ලා ඕස්ට්‍රේලියා යවන්නම්, ජපානය යවන්නම්, ඔය වගේ රටවල් වලට යවන්නම් කියලා විවිධ ආයතන වලින් සල්ලි සූරාගෙන කාපු අවස්ථාව කීයක් තියෙනවද? ඒ ප්‍රඥාවක් නැහැ. එක අවස්ථාවක ස්වාමින් වහන්සේ නමක්ට ආරණ්‍ය සේනාසනයක් හදන්න ඉඩමක් අවශ්‍යයි කියලා දැනුවත් කරලා තිබ්බා. ඒ ස්වාමින් වහන්සේ මේ දැනීම දැක්කට පස්සේ එක අම්ම කෙනෙක් කතා කරලා කියන ස්වාමින් වහන්සේ අක්කර 50ක ඉඩමක් තියෙනවා, මම ඒක ශාසනය වෙනුවෙන් පූජා කරන්න කැමතියි කියලා කිව්වා. මේ ස්වාමින් වහන්සේත් ඉතාමත් සතුටින් හිටියා. ඒ වෙලාවේ දින කීපයකට පස්සේ නැවත දුරකථන ඇමතුමක් එනවා. ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේට අර අම්ම කතා කරලා කියනවා, නැත්නම් කාන්තාව කතා කරලා කියන ස්වාමින් වහන්සේ දැන් මේ වගේ මේ ඉඩම ඔබ වහන්සේට පවරන්න ගියාට පස්සේ පවරන්න යනකොට මේකට ගෙවන්න සිද්ධ වෙනවා යම් කිසි මුදලක්. ඒ මුදල ඔප්පුව ලියන්න යම් කිසි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. එනිසා ඒකට අවශ්‍ය කරන මුදල් ටික ලබා දෙන්න කියලා ස්වාමින් වහන්සේගෙන් ඉල්ලුවා.
දේශ පහසු වුණා ලක්ෂ 3ක් විතරයි. මේ ස්වාමින් වහන්සේ මොකද කරේ? දවල් 12ට කලින් දාන්න ඕන කියලා මේ කාන්තාව ස්වාමීන් වහන්සේට දුරකථන ඇමතුමක් දුන්නට පස්සේ ස්වාමින් වහන්සේ තමන් ළඟ තිබුණ අර මුදල් ටික ඒ කාන්තාවට දැම්මා. අර ඉඩම පූජා කරන්න ලියා ගන්න ඕනින් ඉඳා ඒක ලියලා දෙන්න කටයුතු කරන හින්දා. අන්තිමේට මොකද උනේ? අන්තිමේටම අර ඉඩමත් නැති වුණා, අර සල්ලිත් නැති වුණා. ඒ වගේම විවිධ අවස්ථාවල ඒ වගේ ප්‍රඥාව නැති හින්දා යුග ජීවිතවල විවිධාකාර ගැටුම් ඇති වෙලා ඇති. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අම්මා අප්පච්චි මොකද්ද? ලස්සන යුග ජීවිතයක් ගත කරන්න නම් මෙන්න මේ 4 තියෙන්න ඕන කරුණු 4. මොනවද? සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. මෙන්න මේ 4 තිබුණොත් ඒ යුග ජීවිතේ හරි ලස්සන යුග ජීවිතයක් වෙනවා. ඔබ ආදරවන්තයෙක් නම්, ඔබ ආදරවන්තියක් නම් මං ඔබෙන් ඉල්ලන්නේ තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ කොච්චර මාසයකට වැටුපක් වෙනවද කියලා බලන්න එපා. එහෙම ආදරය කරන කෙනාගේ ලස්සන හොයන්න එපා. පදින වාහනේ හොයන්න එපා. හදලා තියෙන ගෙදර වත්කම් හොයන්න එපා. තියෙන ඉඩකඩම් වල වත්කම් හොයන්න එපා. බලන්න ඔබ සද්ධාව තියෙන කෙනෙක්ද? සීලයේ තියෙන කෙනෙක්ද? ත්‍යාග සම්පත්තිය තියෙන කෙනෙක්ද? ප්‍රඥාව තියෙන කෙනෙක්ද? අන්න ඒව තියෙනවා කියලා දැනගෙන ඔබට ඒ ජීවිත ගත කරන්න පුළුවන් කියලා හිතනවා නම් අන්න ඒ කෙනාව තෝරගන්න. එහෙනම් අනේ හාමුදුරනේ අවුරුදු 10ක් 15ක් යුග ජීවිත ගත කරපු අපි මොනවා කරන්නද කියලා හිතන අම්මලා ඇති. තාත්තලා ඇති. මම ඔබට යෝජනා කරන්න කැමතියි. ඔබ අද ඉඳන්වත් තමන්ගේ ජීවිතයේ සද්ධාව, සීලය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව මූලික කරගෙන තමන්ගේ යුග ජීවිත සාර්ථක කරගන්න. සංසාරයේ හම්බ වෙලා ඉන්න ඔබේ සහකරුවා හෝ සහකාරිය මේ ආත්ම විතරක් හම්බුන කෙනෙක් නෙවෙයි. සංසාරයේ ඔබට විවිධ ආත්මවල හම්බ වෙලා ඇති. ඔබ අහලා තියෙනවානේ සිද්ධාර්ථගේ බිරිඳ යසෝදරා. යසෝදරාව සිද්ධාර්ථට හම්බ වෙන්නේ මොන ආත්මයේද? යසෝදරාව සිද්ධාර්ථට හම්බ වෙන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ සුමේද තාපසයා වෙලා උප්පත්තිය ලැබුවට පස්සේ. සුමේද තාපසයා වෙලා උප්පත්තිය ලැබුවට පස්සේ. ඒ ආත්මේ ඉඳලා සංසාරයේ ආත්ම ගණනාවක් සිද්ධාර්ථගේ බිරිඳ වෙලා උප්පත්තිය ලැබුවේ යසෝදරාව. එහෙනම් අද ඔබට හම්බ වෙලා තියෙන ඔය ගෙදර ඉන්න ආදරණීය ස්වාමි පුරුෂයා, ස්වාමි භාර්යාව මේ ආත්ම විතරක් නෙවෙයි සංසාරේ හැම ආත්මික උප්පත්ති හම්බ වෙලා ඇති. ඔබ කැමති නම් තව තවත් ඔබේ ස්වාමි භාර්යාව ඔබේ වෙනවට හැම ආත්මයකම ඔබේ ස්වාමි පුරුෂයා හැම ආත්මික ඔබේ වෙලා උප්පත්ති ලැබනවට කැමති නම් අන්න මේ 4 වර්ධනය කරගන්න. මොනවද? සද්ධාව, සීලය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. දෙදෙනාතර සමසේ මේවා තිබුණේ නැති වුණොත් එහෙම ගැටුම් ඇති වෙනවා. අනේ බුදුහාමුදුරුවනේ බුදු පිළිමයක් ළඟට ගිහිලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන අනේ බුදුහාමුදුරනේ ඉපදෙන කිසි ආත්මයක මගේ ස්වාමි පුරුෂයා, මගේ ස්වාමි භාර්යාව නම් අය ආත්මයක හම්බෙන්න එපා කියලා හිතන අම්මලත් ඇති. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පුංචි හරි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද ආදරෙන් කියලා දෙන්න. ගැටුම් ඇති කරගන්න එපා. එනිසා අද මේ උතුම් දේශනාව තුළ මම ඔබට සිහිපත් කරන්නේ නකුල පියතුමාට බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි දෙදෙනාම කැමති හැම ආත්මයකම අපේ වෙලා උප්පත්ති ලබන මේ සෙනෙහි තියාගෙන මේ විශ්වාසය තියාගෙන උප්පත්ති ලබන්න. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ නකුල පියතුමාට දේශනා කළේ එහෙම හැම ආත්මික කැමති නම් මේ 4 වර්ධනය කරගන්න. මම ඔබට යෝජනා කරන්නේත් ඒකයි. පින්වන්ත අම්මා කෙනෙක් හැටියට, පින්වන්ත තාත්තා කෙනෙක් හැටියට ඔබ යුග ජීවිතයේ ලස්සන කරගන්න මේ කියන කරුණු 4 ජීවිතයට එකතු කරගන්න. ඔබේ දරුවෙක් විවාහ කරලා දෙනකොට ඔබේ යෙලිය හෝ ඔබේ ගෙදර ඔබේ දියණියට විවාහ වෙන්නේ තමන්ගේ ආදරණීය පුතුණුවන් තෝරගන්නකොට, තෝරලා දෙනකොට බලන්න ධනයේ බලය ගැන නෙවෙයි, කුල මල ભેද ගැන නෙවෙයි, මෙන්න ධර්මයට අනුව මේ කරුණු තියනවාද කියලා. එනිසා මේ වෙලාව තුළ පැහැදිලි කරන්නේ ලස්සන යුග ජීවිතයකට අවශ්‍ය කරන්නේ සමසීල,
සම සද්ධා, සම ත්‍යාග, සම ප්‍රඥා. එනිසා අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ලබන චින්තක සංජීව ගණේගොඩ මැතිතුමා, ඒ වගේම නාලිකා ගණේගොඩ මැතිණිය තුල මේ කරුණු හතරම තියෙනවා. ඒ තරම් සද්ධාවෙන් ගෞරවයෙන් කටයුතු කරන අය, බුද්ධ ආදී තුනුරුවන් කෙරෙහි දැඩි විශ්වාසයෙන් කටයුතු කරන අය. ඒ නිසා අවුරුදු 20ක් යුග ජීවිතේ ගත කරන්න මේ පින්වත් දෙපළ ජීවිතේ විවිධ බාධක කම්කටොළු හැම දෙයකට මුහුණ දීලා අවුරුදු 20 ගත කරන්න ඇති. මං ප්‍රාර්ථනා කරන අවුරුදු 20ක් මේ අද දවසට සම්පූර්ණ වෙනකොට ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතයේ තුලෙත් ආදරයෙන් සෙනෙහසෙන් ඔය යුග ජීවිතය ගත කරන්න මේ පින්වත් දෙපළට මේ උතුම් කුසල ශක්තිය තුලින් හේතු වේවා, වාසනාවන්ත භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද මේ උතුම් පින්කමේ අරමුණු හැටියට තමන්ගේ ආදරණීය පුතුණුවන් තිදෙනාට මනින්දු, සකින්දු, රසින්දු කියන මේ පුතුණුවන් තිදෙනාට ආශිර්වාද කිරීමත් මේ උතුම් පින්කමේ අරමුණු බවට පත් වෙලා තියෙනවා. එනිසා මේ පුතුණුවන්ලා සිද්ධ කරන ලබන අධ්‍යාපන කටයුතු යහපත් භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ගණේගොඩ මැතිතුමා සහ මැතිණිය මේ ලෝකෙට බිහි කරන්නට යෙදුන ඒ පින්වත් අම්මලා අප්පච්චිලා දෙපළ ඇතුළු කොට ඇති ඒ පවුලේ සියලුම ඥාති සමූහයාටත් මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සම්පන්නිය සියලු දෙනාටත් ලැබේවා. ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුන ඒ දෙපාර්ශ්වයේ සියලු ඥාති සමූහයාටත් මේ පින් අනුමෝදන් කරන ඇත්තන්ගේ සංසාර ගමන යහපත් භාවයට පත් වේවා. ඒ වගේම ගණේගොඩ මැතිතුමාගේ ආයතනයේ HHCO කියන හෙල්මට් නිෂ්පාදනය කරන ආයතනයේ ඒ පින්වත් සියලුම සේවක සේවිකාවන් ඇතුළු කොට ඇති ඒ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාට මේ උතුම් පින් බලය තුලින් නිදුක් නිරෝගී සුවය චිරජීවන සම්පන්නිය උදා වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම ගණේගොඩ වත්තේ සේවය කරන සියලුම සේවක සේවිකාවන් සහ ඒ පවුල්වල ඉන්න සියලු සමාජිකයන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත්, ඒ වගේම කොවිඩ් වසංගත රෝගයට පත් වෙලා පීඩාවට පත් වෙමින් ඉන්න අපේම මිනිස්සුන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම ස්වභාවික උවදුරට පත් වෙලා විවිධ පීඩාවට පත් වෙලා ඉන්න අපේ රටේ පුරවැසියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පින්කමේ අරමුණු බවට පත් වෙනවා. ඒ වගේම කොවිඩ් වසංගත රෝගී මිය පරලෝ යන්නට යෙදුන අපේ රටේ අහිංසක මිනිසුන්ට නිදුක් නිරෝගී ඒ අයගේ සංසාර ගමන යහපත් වේවා කියන ප්‍රාර්ථනාවත් මූලික කරගෙන මේ උතුම් පින්කම සිදු කරනු ලබනවා. ඒ වගේම YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් දහම් සභාවට එකතු වෙන්න යෙදුන පින්වත් ඔබ සියලු දෙනාට බුද්ධ ආදී තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පින්කමේ අරමුණු බවට පත් වෙනවා. එනිසා මේ වෙලාව තුල මේ අතු කල්පනා කරන ලස්සන සූත්‍ර දේශනාවක් අපි ඉගෙන ගත්තා. අපි නැවතත් මේ සූත්‍රය දිහා කෙටියෙන් බලුවොත් එහෙම මේ දේශනාව දිහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ දුන් සූත්‍ර දේශනාවක් මේ බෞද්ධ දර්ශනය තුළ 84000 ධර්මස්කන්ධය තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම ඒ ධර්මස්කන්ධයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ඒ බුද්ධ භාෂිතය සහ ශ්‍රාවක භාෂිතය කියලා. ඒ වගේම මේ 84000 ධර්මස්කන්ධය ලියවිලා තියෙන එකට අපි ත්‍රිපිටකය කියලා හඳුනගත්තා. සූත්‍ර, විනය, අභිධර්මය. සූත්‍ර පිටකයේ කොටස් 5ක් කියලා අපි ඉගෙන ගත්තා. ඒ තමයි අංගුත්තර නිකාය, දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය. අංගුත්තර නිකායේ තියෙන ලස්සන සූත්‍ර දේශනාවක් තමයි නකුල පිටු සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍ර දේශනා කීපයක් තියෙනවා. ඒ සූත්‍ර නකුල පියතුමා මූලික කරගන්නට යෙදුණු සූත්‍ර කීපයක් තියෙනවා. එකක් තමයි නකුල පිටු සූත්‍රයේ මේ දේශනා කළේ. නිසා මේක දේශනා කරේ බුදුරජාණන් වහන්සේ ලස්සන යුග ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන කරුණු මොනවද? සංසාරේ නැවතත් තමන්ගේ ස්වාමියාව භාර්යාව ප්‍රාර්ථනා කරනවා නම් ඒ ස්වාමි භාර්යාව ලැබීමට මේ ආත්මය තුළ තමන් සිද්ධ කරන්න ඕන කරුණු කාරණා මොනවද කියන කාරණා පිළිබඳව. ඒ තමයි සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. හැබැයි මතක තියාගන්න. අපි ජීවිතයේ අවසානයේ මේ ලෝකේ හැම දෙයක්ම දාලා යන්න සිද්ධ වෙනවා. මේ ලෝකේ සල්ලි මිල මුදල් යාන වාහන ඉඩකඩ මොන දේවල් එකතු කරත් ඒ හැම දෙයක්ම తాවකාලිකයි.
ඔබට මට කියලා මේ ලෝකෙ කිසි දෙයක් අයිති නැහැ. අපිට හැම දෙයක්ම දාලා යන්න වෙනවා. අපි දුක් මහන්සියෙන් හම්බ කරන හැම දෙයක්ම අපිට දාලා යන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න. මේ ලෝකෙ හැම දෙයක්ම දාලා යන්න වෙනවා. අපි නිතර නිතර මෙනෙහි කරන්න. සබ්බම් පහය ගමනියා. සියල්ලම අත්හැර දායා යුතුයි. ඒ නිසා තමන්ගේ ජීවිත ගොඩනගාගෙන ධනට පිනට කටයුතු කරලා උතුම් බුදුහාමුදුරෝ දේශනා කළ නෛරානික ශ්‍රී සත්‍ය අවබෝධ කරගෙන සසර කතරින් ඈතරවන්න පින්වත් අම්මලා අප්පච්චිලාට පින්වත් දරුවන්ට මේ දේශනාව ඔබ සියලු දෙනාට ධර්ම අවබෝධයේ පිණසම හේතු වේවා. වාසනාවන්ත භාවයට පත් වේවා. පින්වත් ඔබට බක්කුල මහරහතන් වහන්සේගේ අනුභවයෙන් නිදුක් නිරෝගී සුවය විශේෂයෙන් චින්තක සංජීව ගණේ කොට මෙතිතුමාට ඒ මෙතිනියට ඇතුළු කොට ඇති පින්වත් දරුවන් ඇතුළු කොට ඇති සියලු දෙනාටම හේතු වේවා. ආනන්ද මහරහතන් වහන්සේගේ අනුභවය තුලින් මතක ශක්තිය වැඩි දියුණු භාවයට පත් වේවා ඔබ සියලු දෙනාගේ. අවසානයේ බුදුහාමුදුරෝ දේශනා කළ වදාළ නෛරානික ශ්‍රී සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් ඈතර වීම පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා වාසනාවන්ත වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මාත් සමග ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශ්‍රාවකං. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. සියලු දෙනාට ධර්ම අවබෝධයේ පිණසම මේ උතුම් පින්කම හේතු වාසනා වෙත්වා.